Hi there. අද පාඩම මම ඔයගොල්ලෝ සමග සාකච්ඡා කරන්නේ future continuous tense. ඉතින් මේ පාඩම මගේ ව්‍යාකරණ පාඩම් මාලාවේ 40 වෙනි ව්‍යාකරණ පාඩම. ඉතින් තවමත් ඔයගොල්ලෝ මගේ ව්‍යාකරණ පාඩම් මාලාව මුල ඉඳලම බැලුවේ නැත්නම් මුල ඉඳලම බලලා ඒක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, comment කරන්න, ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඉතින් The Cool English YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් දැන් අපි පාඩමට යමු. මම මේ පාඩම ඔයගොල්ලෝ සමග කාරණා තුනක් ඔස්සේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේ future continuous tense එකෙන් අපි ප්‍රකාශ කරන්නේ මොන වගේ අදහස්? දෙවනුව මේ කාල ප්‍රභේදයේ කර්තෘකාරක ස්වරූපේ සාදාගන්නේ කොහොමද? මේ කාල ප්‍රභේදයට කර්මකාරක ස්වරූපයක් නැහැ. ඊට පස්සේ එහි භාවිතය. ඉතින් දැන් බලමු මොන වගේ අදහස්ද මේ කාල ප්‍රභේදය ප්‍රයෝගී කරගෙන අපි ප්‍රකාශ කරන්නේ. අනාගත කාලයේ තුලදී සිදුවෙමින් පවතී කියලා හිතන ක්‍රියාවක් තියෙනවා නම් අන්න එවැනි ක්‍රියාවක් ප්‍රකාශ කරන්න අපි යොදාගන්නේ future continuous tense. ඉතින් future continuous tense එකෙන් අපි කතා කරනකොට අපි තවත් වැදගත් කාරණයක් මතක තියාගන්න මෙම කාල ප්‍රභේදයට කර්මකාරක ස්වරූපයක් නැහැ. ඒ කියන්නේ passive voice form එකක් නැහැ. තියෙන්නේ active voice form එකක් විතරයි. ඊළඟට අපි බලමු අපි කොහොමද වාක්‍යයක් හදාගන්නේ? වාක්‍යයක ෆෝමේෂන් එක. හැඩ ගැස්ම කොහොමද? මුලින්ම අපි භාවිතා කරන උක්තය. උක්තය ඒක වචන හෝ බහු වචන උක්තයක් වෙන්න පුළුවන්. ඒක වචන උක්තයන් ප්‍රධාන වශයෙන්ම අපි he, she, it, this, that සහ uncountable nouns යොදා ගන්නවා. uncountable nouns කියන්නේ උදාහරණ විදිහට කියනවා නම් water, sand, blood, dust, dirt, garbage වැනි වචන යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් සතුන්ගේ නම් අපිට යොදා ගන්න පුළුවන්. a dog කිව්වොත් බල්ලෙක්, the dog බල්ල. අපිට ස්ථානයක නමක් ගන්න පුළුවන්. junction, a junction හන්දිය, the junction හන්දිය. දෙයක නමක් ගන්න පුළුවන් අපිට. a pen පෑන, the pen පෑන. ඒ වගේ උක්තයක් අපිට යොදා ගන්න පුළුවන් ඒක වචන. බහුවචන උක්තයක් විදිහට I කියලා කියන්නේ මම. ඉංග්‍රීසි භාෂාවේ I බහුවචන උක්තයක්. ඊළඟට you ගන්න පුළුවන්. you කිව්වොත් සිංහල තේරුම් නුඹ කියලා කියන්න පුළුවන්. නුඹලා කියලා කියන්න පුළුවන්. ඔබ කියලා කියන්න පුළුවන්. ඔබලා කියලා කියන්න පුළුවන්. ඕගොල්ලෝ කියලා කියන්න පුළුවන්. මගේ මුලින්ම උගන්වපු පාඩම් වල ඒක වචන සහ බහුවචන උක්තයන් හඳුන්වා දීලා තියෙනවා. ඊට පස්සේ men එහෙම නැත්නම් people කියලා ගන්න පුළුවන්. women කියන්නේ කාන්තාවන්, ස්ත්‍රීන්, වනිතාවන්, යුවතියන්, ලියන්, කතුන්. එතකොට මිනිස්සු කියලා කියන්නේ men කියලා කියන්න පුළුවන්, people කියලා කියන්න පුළුවන්, children. ඊළඟට අපිට chairs, trees, dogs, doctors ඒ වගේ බහුවචන උක්තයක් ගන්න පුළුවන්. දෙවනුව අපි යොදාගන්නේ shall සහ will කියන උපකාර ක්‍රියාපද දෙකකින් එකක්. මම මේ උපකාර ක්‍රියාපද වෙනම උගන්වලා තියෙන මුලින්ම අලුතෙන් මගේ පාඩම් වලට සහභාගී වෙන ළමයින්ට පුළුවන් මුල ඉඳලම The Cool English YouTube channel එකේ බලලා ඒ උපකාර ක්‍රියාපද පිළිබඳ දැනුම ලබා ගන්න. shall will කියන උපකාර ක්‍රියාපද දෙක යොදාගන්නේ අනාගත කාලයෙන් කතා කරන්නේ. වේවි, තියේවි, ඉඳීවි, සිටීවි වැනි අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍ය වුණාම අපි යොදාගන්නේ shall සහ will කියන උපකාර ක්‍රියාපද දෙකකින් එකක්. ඉතින් මෙහිදී මුලින්ම අපි උක්තයක් භාවිතා කරනවා. දෙවනුව ඔන්න ඔය shall සහ will කියන උපකාර ක්‍රියාපද දෙකකින් එකක් භාවිතා කරනවා. තුන්වෙනුව අපි භාවිතා කරනවා be කියන verb එක. be කියන verb එක. ඊට පස්ව අපි භාවිතා කරන්නේ ක්‍රියාපදයේ present participle form එක. මේ present participle form කියලා කියන්නේ සිංහලෙන් වර්තමාන කෘදන්ත ස්වරූපය. වර්තමාන කෘදන්ත ස්වරූපය කියලා කියන්නේ අපි ක්‍රියාපදයක වර්තමාන කාල බහුවචන ස්වරූපය අරගෙන ඒ වර්තමාන කාල බහුවචන ස්වරූපය අගට ing කියන අකුරු තුන එකතු කරනවා. උදාහරණයක් විදිහට go කියන verb එක අරගෙන go කියන verb එක go කියන verb එක අවසානයේට එකතු කරනවා ing කියන අකුරු තුන. අපි ශබ්ද කරනවා going කියලා. ඊළඟට මම කියනවා take කියන්නේ ගන්නවා. දැන් මම take කියන වචනට ing එකතු කරනකොට e ඉවත් කළා take ing
අන්න ඒ විදිහට තමයි present participle form එක හදාගන්නේ. එතකොට මුලින්ම subject එකක් භාවිතා කරනවා, දෙවෙනුව shall will භාවිතා කරනවා, තුන්වෙනුව be කියන verb එක භාවිතා කරනවා. හතරවෙනුව අපි භාවිතා කරන ක්‍රියාපදේ present participle form එක. ඒ කියන්නේ වර්තමාන පුදන් ස්වරූපේ. ඒ කියන්නේ ing verb එකක් තමයි භාවිතා කරන්නේ. එතකොට මම මෙහිදී නිතරම මේ ටෙන්සර්ස් වලදී සාකච්ඡා කරන්නේ පැහැදිලි කරන්නේ ක්‍රියාපදේ උක්තේ සහ ක්‍රියාව හැදෙන විදිහ. සමහර වාක්‍යවල අපි භාවිතා කරලා තියෙන උක්තයයි ක්‍රියාව විතරයි. සබ්ජෙක්ට් එක verb එක. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක ඕනම ඔබ්ජෙක්ට් එකක් භාවිතා කරන්න පුළුවන් මේ වාක්‍ය අදහසට ගැලපෙන විදිහ. දැන් අපි වාක්‍ය ටිකක් හදමු මෙන්න මේ ෆෝමියුලා එකට අනුකූලව. එතකොට මේ ෆෝමියුලා එකට අනුකූලව හදනවා නම් ඔබ කතාගන්න ඉංග්‍රීසි නිවැරදි. ඔබ ලියන ඉංග්‍රීසි නිවැරදි. බලමු අපි. දැන් අපි වාක්‍ය ටිකක් හදනවා. මං කියනවා ඒගොල්ලෝ හෙට කතරගමට ළඟා වෙමින් සිටී. They will be reaching to කතරගම tomorrow. තාත්තා හෙට ලංකාවට පැමිණෙමින් සිටීවි කියලා කියනවා. එතකොට father will be coming to Sri Lanka tomorrow. අද රැයට වහිමින් තිබේ. තාම සිදුවුනේ නෑ මං එහෙම හිතලා එහෙම අදහසක් ප්‍රකාශ කරනවා. අනාගතයේ තුලදී සිදුවෙමින් පවතී කියලා හිතන ක්‍රියාව. අද රැයට වහිමින් තියේ. එතෙන්දි මං උක්තේ විදියට ගන්නේ it. මොකද ස්වාභාවික යමක් ගැන කතා කරනකොට උක්තේ ලෙස ගන්නේ it will be raining tonight. මෙතන tonight කියලා කියන්නේ අද රැයට. එතකොට tonight කියලා කියන්නේ single word එක. TONIGHT. tonight කියන්නේ අද රැයට. today night කියලා කිව්වොත් ඒක එච්චර ලස්සන නෑ. එතකොට it will be raining tonight. You will be going there tomorrow. ඔයගොල්ලෝ හෙට එහි යමින් සිටිනවා. I will be doing a new job in next year. මම අලුත් රැකියාවක් කරමින් සිටිනවා. ලබනවොත් the president will be making a speech tonight. ජනාධිපතිතුමා අද රැයට කතාවක් පවත්වමින් the president. එතෙන්දි මම යොදාගන්නේ the president. ජනාධිපතිතුමා the president. එතකොට මෙන්න මේ වගේ අදහස් රාශියක් අපිට හදා ගන්න පුළුවන්. මෙන්න මේ කාල ප්‍රභේදයට අනුව. අපි ලියනකොට කතා කරනකොටත් භාවිතා කරන්නේ එකම ක්‍රමය. යම් කිසි හේතුවක් නිසා අපේ ව්‍යාකරණ නීති රීති වලට අනුකූලව නෙවෙයි නම් අපි කතා කරන්නේ. ඒ ඉංග්‍රීසි වැරදි. අපි කියන්නේ broken English කියලා. ඒක නිසා අපි නිතරම කතා කරන වාක්‍ය, හෝ ලියන වාක්‍ය නිවැරදි විය යුතුයි. ඒක නිසා මම ඕගොල්ලන්ට යෝජනා කරනවා ඕගොල්ලන්ට දැන් මගේ ඉංග්‍රීසි පාඩම් මාලාවත් බලලා ඕගොල්ලන්ට මේ future continuous tense එකේ භාවිතය පිළිබඳ දැනුම තවත් improve කරගන්න කියලා. ඒක නිසා මෙන්න මේ විදියට ඕගොල්ලෝ ප්‍රැක්ටිස් වුණාම ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඔබේ භාවිතය තවත් අලංකාර කරගන්න. ඉතින් මේ පාඩමෙන් මම ඕගොල්ලන්ට තවත් ලස්සන ස්පෝකන් මෙතඩ් එකක් තමයි මේ කියන්නේ. future continuous tense එකට අදාළ. එහෙනම් ඉතින් අද පාඩම අවසන් වෙනවා. අපි තවත් අලුත් පාඩමකින් මුණ ගැසෙමු. Goodbye children.